ශාන්ති 2022 ජූනි මාස 6 වන දින උදෑසන මුරලි බාප්දාදා මදුබන් මුරලි සාරය සුමිහිරි දරුවනි දැනුමේ පදනම විශ්වාසයයි විශ්වාසයෙන් යුතුව ඔබේ බුද්ධියෙන් උත්සාහ කරන්න එවිට ඔබේ අරමුණට ඔබ ළඟා වෙනවා ඇත ප්‍රශ්නය මොන කරුණද ඔබ විසින් විශ්වාසය ඇතුව ගැඹුරින් වටහා ගත යුතු ඇත්තේ පිළිතුර සියලු ජීවාත්මයන්ගේ කර්ම ගිනුම් පියවා සැවොම මధుර රැළක්සේ සුමිහිරි නිවහනට යාවී ඉන් අනතුරුව ජීවාත්ම සුළු පිරිසක් නව ලෝකයට යාවී මේ කරුණ දරුවන් ගැඹුරින් වටහා ගත යුතුයි එමෙන්ම ඒ පිළිබඳ ඔබට විශ්වාසය තිබිය යුතුයි ප්‍රශ්නය පරම පියා ප්‍රීති වන්නේ කොයි දරුවන් දැකීමෙන්ද පිළිතුර තමන්ව සම්පූර්ණයෙන්ම පරම පියාට කැප කළ දරුවන් වයි මායාට නොසැලෙන්නත් එනම් අංගත්මින් නොසෙල්විය හැකි අචල අයවයි පරම පියා එවන් දරුවන් දැකීමෙන් සතුටටපත් වෙයි අද බාබාගේ ගීතය ඉවසන්න ඕ මනස නුඹේ සතුටු දිනයන් උදා වෙන්නයි යන්නේ ඕම් ශාන්ති ඔය දරුවන් ඇසුවේ කුමක්ද මෙය කිව හැක්කේ පරම පියාට පමණයි සන්‍යාසීවරයෙකුට මෙය කිව නොහැක පාරලෞකික අසීමිත පියායි දරුවන්ට මෙය කියන්නේ මන්ද මනස සහ බුද්ධිය තිබෙන්නේ ජීවාත්මය තුලයි ඔහු ජීවාත්මයන්ට ඉවසන්න කියනවා ඔය දරුවන් දන්නවා එම අසීමිත පියා ඉවසන්නයි කීවේ මුළු ලොවටම කියා ඔබේ සතුට සහ සාමයේ දිනයන් ඒමට ඇත දුක් දේශය මෙය වේ ඉන්පසු එන්නේ සතුටු දේශයයි සතුටේ දේශය ස්ථාපිත කරන්නේ පරම පියායි පරම පියා දරුවන්ට ඉවසීම දෙනවා නමුත් විශ්වාසය පළමුවෙන් අවැසි මුවිනුපත් බ්‍රාහ්මීන් පරපුරට මෙම විශ්වාසය තිබේ මෙපමණ බ්‍රාහ්මීන්වර සිටිය හැක්කේ වෙන කෙසේද බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමාරී යන්හි අරුත ඔවුන් පුතුන් සහ දියණියන් වීමයි බ්‍රහ්ම කුමාර සහ බ්‍රහ්ම කුමාරීන් බොහෝ සිටී එබැවින් නියත වශයෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මාත් සිටින්න ඕන ඔබ සැමටම ඇත්තේ එක් මවක් සහ පියෙකි එහෙත් අන් සියල්ලන්ට වෙන වශයෙන් මවෙක් පියෙක් වෙනම සිටී මෙහි ඔබ සැමටම ඇත්තේ එක් මව සහ පියාවේ මෙය අලුත් දෙයකි කලින් ඔබ බ්‍රාහ්මණයෙකු නොවේ එහෙත් දැන් ඔබ බ්‍රාහ්මණයන් වී සිටී එම බ්‍රාහ්මණයන් උපත ලබා ඇත්තේ පාපය තුලිනි එහෙත් ඔබ මුවිනුපන් පරපුරේ වේ කරුණ සියල්ලෙන්ම මෙය පහදා දෙන්නේ කවරෙද්ද යන විශ්වාසය ප්‍රථමයෙන් තිබෙන්න ඕන පහදා දෙන කෙනා දෙවියන් දැන් යකඩ යුග අන්තයයි මදක් ඉදිරියේ යුද්ධය ඇත යාදවයන් එනම් බෝම්බාදිය නිපදවන යුරෝපීය ජනයා සිටී
කුසෙන් මත් වූ මිසයිල වලින් තම වරිගේ අයම විනාශ වුණා යන්න සිහි වෙනවා. අනිවාර්යයෙන්ම ඔහු තම වරිගේම විනාශ කරාවේ. ඇත්ත වශයෙන්ම සියල්ලන්ම අයිති එක් කුලයටයි. ඔවුන් එකිනෙකාට කියමින් සිටින්නේ අප විනාශය ඇති කරනවා. එසේම නිසකවම එය ලියවී ඇත. ඉතින් දැන් පරමපියා පැහැදිලි කරනවා දරුවනි ඉවසන්න. මෙම පැරණි ලොව ඉක්මනින් අහවර වෙයි. ස්වර්ණම යුගය ආරම්භ වන්නේ යකඩ යුගයේ අහවර වූවොත් පමණයි. ඊට පෙර ආතුව නිසකවම ස්ථාපනය සිදු වෙනවා. බ්‍රහ්මා තුලින් ස්ථාපනය සිදුවේ කියාත් ශංකර තුලින් විනාශය සිදුවේ කියාත් සිහිපත් කරති. මුලින්ම ස්ථාපනය සිදු වෙනවා. අනතුරුව ස්ථාපනය සම්පූර්ණ වූාට පසුව විනාශය සිදු වෙනවා. මෙය කිසිවෙකු වටහා නොගන්නා සුවිශේෂ මාර්ගයකි. කිසිදා මේ ගැන කිසිවෙකු අසාත් නැත. එම නිසා මිනිස්සු බ්‍රහ්ම කුමාරය ගැන සිතන්නේත් වෙනත් මාර්ග හා ඇදහිලි ලෙසින්ය. එම අසරණයන්ට දොස් පැවරීමෙන් පළක් නැත. ඔවුන් පෙර චක්‍රයේ මෙන්ම බාධා ඇති කරති. මෙය රුද්‍ර ඥාන යාග ගින්න වේ. ශිවාව රුද්‍රායයි හැඳින්වේ. ඔහු තමයි රාජයෝග උගන්වන්නේ. එයයි පුරාතන පහසු රාජයෝගා කියා හඳුන්වා ඇත්තේ. එම පුරාතන අර්ථය ඔහුන්ට නොතේරේ. එය සංගම යුගයට අදාළ විෂයකි. පවිත්‍ර සහ අපවිත්‍ර යන්න සංගම යුගයයි. ස්වර්ණම යුග ආරම්භයේ තිබුණේ එක් ධර්මයයි. එය යක්ෂ සමූහය වන අතර ඔබ දේවතා සමූහයයි. එනමුත් එහි යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එයත් වැරැද්දකි. ඔබ සොහිරන් සටන් කරන්නේ කෙසේද? පරමපියා මේ අසුන්ගෙන බ්‍රහ්මා තුලින් සියලු වේද ශාස්ත්‍ර ග්‍රන්ථවල සාරාංශය පහදා දෙනවා. නියම ලෙසම ප්‍රධාන ධර්ම සතරකි. එසේම ප්‍රධාන ධර්ම ග්‍රන්ථ සතරකි. මේන් පළමුවැන්න ආදි සනාතන දේවතා ධර්මයයි. එහි ග්‍රන්ථය ගීතාවයි. සියලු ග්‍රන්ථවල රත්නය එය වේ. ಭಾರತೀಯ ප්‍රධාන ග්‍රන්ථය වන එයින් තමයි ආදි සනාතන දේවතා ධර්මය. එනම් සූර්ය වංශයේ චන්ද්‍ර වංශයේ ධර්මයන් ස්ථාපිත වූයේ. එය සිදුවන්නේ සංගම යුගයේදීය. එයටයි කුම්භ මේලාව එනම් හමුවීම කියා කියන්නේ. මෙම කුම්භ මේලාව යනු ජීවාත්ම සහ පරමාත්මය අතර සිදුවන හමුවීම බව ඔබ තේරුම් ගන්නවා. එය සුන්දර සහ ඵලදායි හමුවීමකි. යකඩ යුගය ස්වර්ණම යුගයට වෙනස් වෙනවා. ඒ නිසා එයට සුභදායක යුගය කියා කියන්නේ. ස්වර්ණම යුගය රිදී යුගයට වෙනස් වෙද්දී රිදී යුගය තම යුගයට වෙනස් වෙද්දී ඒ කලා අඩුවීමක් සිදු වෙනවා. දිගටම පාඩුවක් සිදු වෙනවා. එම නිසා යහපත ඇති කරන්නෙකු අවශ්‍ය කරයි. එහි
සම්පූර්ණ හානියක් ඇති විට සැමට සිත සැලැස්වීමට පරම පියා පැමිණෙනවා. ඔබ ඔබේ බුද්ධිය පාවිච්චි කළ යුතුයි. නියත වශයෙන්ම සංගම යුගයේදී පරම පියා සැමටම සිත සලස්වන්න පැමිණෙනවා. සැමටම සත්ගතිය ප්‍රදානය කරන්නේ පරම පියායි. ජීව සැවුම තඹ යුගයේ පැමිණෙන්නේවත් ස්වර්ණම යුගයේ හෝ රිදී යුගයේ පැමිණෙන්නේවත් නැත. එබැවින් පරම පියාගේ පැමිණීම සිදුවන්නේ අවසානයේ සියලු ජීවාත්මයන් පහළට පැමිණීමෙන් පසුවයි. පරම පියා ඇවිත් ඉවසීම දෙනවා. දරුවන් කියයි, බාබා මේ පරණ ලෝකයේ බොහෝසේ ඇත්තේ දුකයි. ඒ නිසා අපව ඉක්මනින් මුදවා ගන්න. පරම පියා කියයි, නැහැ දරුවනි. මෙම නාටකය කලින් නියම කර තිබෙන්නක්. ඔබට දූෂිත වූවන්ව එසැනින් උසස් බවට වෙනස් කළ නොහැකි. ඔබේ බුද්ධියේ විශ්වාසය වඩවාගෙන පසුව උත්සාහ කරන්න. තත්පරයෙන් ජීවන මුක්තිය ලැබීම සත්‍යයි. ඔබ දරුවෙකු සැනින්ම එහි අර්ථය ඔබ උරුමයට හිමිකම ලැබුවා යන්නයි. කෙසේ වෙතත් එහි తত্ত্বය තවමත් අනුපිළිවෙලිනුයි තිබෙන්නේ. උසස් තත්ත්වයක් ලබා ගැනීම සඳහා ඔබ උත්සාහ කරන්නත් ඉගෙන ගන්නත් ඕන. කර්මාදී తত্ত্বය එසැනින් ලැබෙන එකක් නොවේ. එවිට ඔබට ශරීරය අත්හරින්නයි වෙන්නේ. නීතිය නොවේ. ඔබට මායා සමග ඉතා හොඳින් සටන් කිරීමට ඇත. මායා සමග සටන වසර 8ක් 10ක් හෝ 15ක් පමණ තිබේවි. ඔබේ සටන මායා සමගයි. එසේම පරම පියා මෙහි සිටින තාක් ඔබේ සටන පවතීවි. මායා ජයගත්තන්ගේ ප්‍රතිඵලය සහ සෑම දිනම කොපමණ දුරට සිය කර්මාතීත තත්වයට පත්ව සිටීද යන්න අවසානයේදී හෙළිදරව් වේ. පරම පියා කියන්නේ හැකිතාක් සාමදනව් වූ ඔබේ නිවහන එනම් ශබ්දය අභිබහූ දේශය සිහිපත් කරන්න. ඔය දරුවන්ට දැන් ඔබේ බුද්ධිය තුල සතුට ඇත. ඔය දරුවන් මේ නාටකයේ නිර්මාණය වූ ආකාරය දනි. තුන්ලෝ පිළිබඳවත් ඔබ තේරුම්ගෙන ඇත. මේ අන් කිසිවෙකුගේ බුද්ධි හේයි නොමැත. බාබාත් බොහෝ ආගමික පොත් අධ්‍යයනය කර ඇත. එවිට ඔහුගේ බුද්ධියේ මේවා නොතිබුණි. ඔහු ගීතා ආදියත් හදාරා ඇත. එනමුත් ඈත එපිට දේශය වූ පරම ධනව්ව අපගේ වාසස්ථානය බව ඔහුගේ බුද්ධිය තුළ නොතිබිනි. බාබා පරමාත්ම පියා පරම ධනව්වේ වාසය කරන බව දැනගන්න ලැබුණේ දැනුයි. ඔහුව සැවොම සිහිපත් කරන්නේ ඕ පාරිශුද්ධ කරුවාණනි එන්න. ආපසු නිවසට කිසිවෙකුටත් යා නොහැක. එය හරියට අවුල් ජාලයක් මෙනි. කොතැනට ගියත්
මග ඇහිරෙයි. අරමුණට යා නොහැකියි. විඩාපත්ව හුන් අඬා වැළපෙයි. අහෝ යම් කෙනෙක් අපට මාර්ගය පෙන්වන්න. ඔවුන් වේද ග්‍රන්ථ කොපමණ හදාරා තිබුණත් කොපමණ වන්දනාවේ කියත් තවමත් ඔවුන් යා යුතු තැන නොදනී. අහවල් අය ආලෝකයට මුසු වුණා කියා නිකම්ම කියති. පරමපියා පැහැදිලි කරනවා කිසිවෙකුටත් ආපසු නිවසට යා නොහැක. නාටකය අවසන් වන වේලාව එන විට සියලු නළුවන් වේදිකාව මතට ආයතු වේ. නීතිය මෙයයි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පිටින්ම වේදිකාව මත පෙළට සිටී. ඔවුන් තම මුහුණු පෙන්වා පසුව එම ඇඳුම ගලවා දමා නිවසට දිව යති. පසුව නැවතත් එම චරිත කොටස්ම කරති. මේ අසීමිත නාටකය වේ. ඔබ දැන් ජීව අවධානයට පත්ව සිටිනවා. ඔබ වටහා ගත්තා ජීවාත්මයක් වූ මා මේ ශරීරය අතහැර තව එකක් ගන්නවා. සෙවම යලි උපදී. උපත් 84ක් තුල නම් 84ක් ලබනවා. මෙම නාටකය දැන් අවසන් වෙයි. සැවම ඇවිත් සිටින්නේ පිරිහුණු තත්වයටයි. යලි ඒ ආකාරයටම සිදු වෙනවා. යලිත් වරක් ඉතිහාසය සහ භූගෝලය ඒ ආකාරයෙන්ම සිදු වේවි. ඔබ දැන් ඔබේ චරිත කොටස් අහවර වී නිවසට යන්න සිටින බව තේරුම් ගත්තා. පරමපියාගේ නිර්දේශ සුළු නොවේ. පාරිශුද්ධ කරවා වූ පරමපියා මෙහි අසුන්ගෙන පැහැදිලි කරයි. දරුවනි, මා ඊට පහසු ක්‍රමයක් දැන් ඔබට පෙන්වන්නම්. ඔබ ඉඳිමින් හෝ ඇවිදිමින් සිටියත් ඔබේ හද තුළ ඔබ නළුවන් බවත් උපත් 84ක් සම්පූර්ණ කළ බවත් අවබෝධය තිබෙද්දෙන් අපව ලස්සන කරන්නට සහ මනුෂ්‍යයා දේවත්වයට වෙනස් කිරීමට දැන් පරමපියා ඇවිත් සිටී. අප පෙර අනන්ත වාරයක් අපවිත්‍ර බවෙන් පවිත්‍ර බවට පත් වී තිබෙනවා. තවද දිගටම මෙසේ වේවි. මේ ඉතිහාසය සහ භූගෝලය නැවතත් සිදු වෙනවා ඇත. මුලින්ම එම දේවතා ධර්මයේ වී එහි පැලය දැන් පැල කර ඇත. අප අදෘශ්‍යමානයි. අපට තිබිය හැක්කේ මොන උත්සවද? අභ්‍යන්තරිකව අපට දැනුම ඇත. එසේම සතුට අත්විඳිනවා. අපගේ දේවතා ධර්මයේ ශාක පත්‍ර දැන් නරක් වී ඇත. එනම් ඔවුන්ගේ ධර්මය සහ කර්මය දූෂිත වී ඇත. ಭಾರತ වැසියන්ගේ ධර්මය සහ කර්මය අති උසස්ව තිබුණි. එහිදී මායා ඔවුන්ට පාපයන් කෙරෙව්වේ නැත. එහි රාවණට නොහැකි. එය පිවිතුරු පුණ්‍යාත්මයන්ගේ ලෝකයයි. ඔවුන්ගේ ක්‍රියා ස්වභාවික ක්‍රියාවිය. පසුව රාවණ රාජ්‍යයේ ක්‍රියා පෞකාර වීමට පටන් ගත්තා. එහි
පාප ක්‍රියා තිබිය නොහැක. ඔබ දරුවන් යෝග බලයෙන් සහ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ලොවට අධිපතීන් වුණා. භෞතික බලයෙන් ලොවට අධිපතීන් විය නොහැක. ඔවුන් එක් වූහොත් නම් ලෝක අධිපතීන් විය හැකි. නමුත් එය නාටකයේ කොටසක් නොවන බව ඔබ වටහාගෙන ඇත. බලලුන් දෙදෙනෙක් වෙඬරුවලට රණ්ඩු වෙද්දී ඒ අතරේ වඳුරෙක්ය අරගත්තා යයි පෙන්වා ඇත. ක්‍රිෂ්ණාගේ කටේ වෙඬරු තිබෙන ආකාරයේ දර්ශන ඔබට ලැබී ඇත. ලෝක අධිරාජ්‍ය යන වෙඬරුයි ඔහුට ලැබෙන්නේ. හිම සටන යාදව සහ කෞරව අතරේ සිදුවෙයි. දැන් මෙය සිදුවන බව ඔබට පෙනෙනවා. ඔවුන් පුවත්පතක යම් අපරාධයක් යම් කෙනෙක්ට එරෙහිව සිදු වුණායයි කියවූ පමණින් එසැනම එහි ගොස් කවුරු හෝ කෙනෙක්ව මරා දමති. ಭಾರತෙහි පටන් ගත්තේ එක් ධර්මයයි. අනෙක සියලු ධර්මයන්ගේ රාජ්‍යයන් පැමිණියේ කෙසේද? ක්‍රිස්තියානීන් ඉතාමත් ප්‍රබල විය. ඒ නිසායි ඔවුන් පාලනය කළේ. ඇත්ත වශයෙන්ම සමස්ත ලෝම යටත් කළේ රාවණයි. මෙය গুপ্ত විශේෂකි. මේ දේවල් පොත්පත්වල සඳහන් වී නැත. පරමපියා පැහැදිලි කරනවා අඩ කල්පයක් පුරා මේ පාපයන් තමයි ඔබේ සතුරන්. ඒවායින් ඔබ මුල සිට මැද සහ අග දක්වා දුකමයි ලැබුවේ. අන්න ඒ නිසා තමයි සංඝාසයෙන් මෙසේ කියා ඇත්තේ. සතුට කපටු පැහැරීමක් වැනි. ඒ කෙසේ වෙතත් දිව්‍ය ලෝකයේ අඛණ්ඩ සතුට ඇති බව ඔවුන් දන්නේ නැහැ. ಭಾರತ ජනයා මෙය දනී. ඒ නිසායි ඔවුන් යමෙක් මිය ගිය විට ඔහු දිවංගත වුණා කියන්නේ. දිව්‍ය ලෝකයේ ගැන ප්‍රශස්ති බොහෝ ඇත. එම නිසා මේ නියත වශයෙන්ම නාටකයකි. කෙසේ වෙතත් ඔබ යම් කෙනෙකුට කිව්වොත් ඔහු ඉන්නේ අපායේ කියා ඔහු කලබල වෙයි. ඒක මහා පුදුම දෙයක්. ඔවුන්ගේ කටින්ම යම් කෙනෙක් දිවංගත වුණායි කියනවා. එහි තේරුම ඔහු අපාය හැර යාමයි. කෙසේ වෙතත් ඇයි එසේනම් ඔහුව කැඳවා අපායේ ආහාර කවන්නේ? දිව්‍ය ලෝකයේ ඔවුන් සිටීනම් අවශ්‍ය සියලු වස්තු ඔවුන්ට තිබේ. මේ තේරුම ඔබට විශ්වාසය නොතිබෙන බවයි. දිව්‍ය ලෝකයේ තිබෙන දේවල් ඇතැම් දරුවන් දර්ශන දැක ඇත. බලන්න මේ අපායේ මිනිස්සු කරන දේවල්. පුතෙක් තම පියාව මරන්නත් පසුබට වන්නේ නැහැ. බිරිඳක් අන් කෙනෙකුට පෙම් කරන්නේ නම් ඇගේ සැමියාව මරන්නත් ඇය නොපැකිලෙයි. එක් පැත්තකින් ඔවුන් ಭಾರತයට ගිය කල අද කාලේ මිනිස්සුන්ට කුමක් වෙලාද කියා ගයයි. තවත් පැත්තකින් අපගේ ಭಾರತය රන්මෙන් උතුම්ය කියා ගයති. ಭಾರತය තමයි හොඳම. නමුත් දැන් තිබෙන්නේ එය නොවේ. දැන් එය දරිද්‍රතාවයෙන් පිරී ඇත. එහි ආරක්ෂාවක් නැත. අප
යක්ෂ සමූහයට අයිති වුණා. දැන් බාබා ඇවිත් අපව දේව සමූහයට අයත් වීමට උත්සාහ කිරීමට පුරුදු කරවයි. මෙය අලුත් දෙයක් නොවේ. අප සෑම චක්‍රයේම සංගමයේ අපගේ උරුමය නැවත වරක් ලබනවා. පරමපියා ඔබේ උරුමය ලබා දෙන්න එනවා. ඒත් මායා ඔබට ශාප කරයි. ඇය ඊටා බලවත්. පරමපියා කියනවා මායා ඔබ ඊටා ප්‍රබලයි. ඔබ හොඳ අයව වටනවා. එම හමුදාවේ ඔවුන් මරන්න හෝ මැරෙන්න බිය නොවේති. ඔවුන්ට තුවාල වුණත් නැවතත් යුද පිටියට යති. එය ඔවුන්ගේ වෘත්තීය රාජකාරියයි. ඔවුන්ට තෑගිත් ලැබෙයි. ශිව බාබාගෙන් ඔබ බලය ලබා මායා ජය ගනී. ශිව ශක්ති සේනාව ඔබයි. මව්වරුන් ඉදිරියේ තබා මව්වරුන්ට නමස්කාර කියා කීවේ කවුද? පරම පියායි. හේතුව ඔබ පියාට ඔබව බාර කළා. බාබා සතුටු වන්නේ යම් කෙනෙක් ඉතා දැඩි ලෙස නොසැලී සිටිනවා නම් තමයි. මීට අංගත්ගේ උදාහරණය ඇත. රාවණට ඔහුව සොලවන්නට බැරි වුණා. මේ අදාළ වන්නේ අන්තිම කාලයටයි. ඔබේම ස්ථිතියට අවසානයේදී පත් වේවි. එවෙලෙහි ඔබ අප්‍රමාණ සතුට අත්විඳීවි. විනාශය සිදුවන තෙක්ම පොළව පාරිශුද්ධ වන තෙක්ම දේවතාවරුන්ට මෙහි පැමිණිය නොහැක. මේ පිදුරු ගොඩ නිසකවම ගිනිබත් වේවි. සියලු ජීවාත්මයන් තම කර්ම ගිනුම් පියවා ආපසු සුමිහිරි නිවහනට මදුරු රෑනක්සේ යා යුතු වෙනවා. මදුරුවෝ කෝටි ගණන් මැරෙයි. මෙන්න මේ නිසායි රාමාගිය විට රාවණත් කියා කියන්නේ. සැමටම ආපසු යන්න වෙනවා. ඉන් අනතුරුව ඔබ නවලොවට යනවා ඇත. එකල සිටින්නේ ඉතා සුළු පිරිසකි. මේවා වටහාගත යුතු කරුණු වේ. එමෙන්ම ඔබට ඒ විශ්වාසයක් තිබෙන්න ඕන. මේ දැනුම දිය හැක්කේ බාබාට පමණයි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබ ඉඳගෙන සිටියත් ගමන් කරමින් සිටියත් තමා නළුවෙක් යයි සලකන්න. ඔබ දැන් උපත් 84ක කොටස් සම්පූර්ණ කර තිබෙන බවත් නිවසට යා යුතු බවත් ඔබේ හදවත සිහිපත් කෙරෙත්වා. ජීව අවධානයට පත්වන්න. අංක 2. ඔබේ බුද්ධියේ විශ්වාසය තබා කටු බවින් මල් බවට වෙනස් කිරීමට උත්සාහ කරන්න. ඔබේ මායා හා ඇති සටනෙන් ජයග්‍රාහී වී කර්මාතීත වන්න. ඔබේ නිවහන
හැකි පමණින් සිහිපත් කරන්න. වරදානය පරමාත්ම පියාමෙන් ඔබ නොබැදි සහ ලබදි වී සැහැල්ලු ස්ථිතියෙන් සෑම කාර්යයක්ම සැහැල්ලු කරගන්න. පරමාත්ම පියාය විස්තර කරනවා ඔබේ මනස, බුද්ධිය සහ සංස්කාර යන ත්‍රිත්ව සූක්ෂම බලයන් සැහැල්ලු ලෙස අත්විඳීම සඳහා පරමාත්ම පියාමෙන් නොබැඳි සහ ලබැඳි වන්න. කාලයට අනුකූලව පිටත වාතාවරණය තමෝ ප්‍රදාන් වීත් මානව ජීවාත්මයන්ගේ ආකල්ප බරපතල වීත් ඇත. පිටත වාතාවරණය බර වූ තරමට ඒ අනුවම ඔබේ සිතිවිලි, ක්‍රියා හා සමතතා ආදියත් නොකඩවා සැහැල්ලු වී තිබෙන්න ඕන. මේ සැහැල්ලු බවින් ඔබේ සියලු කාර්යයන් නොකඩවා සැහැල්ලු වේවි. ඔබ මොනයම් වැඩ කටයුත්තක බලපෑමට හෝ ලක් නොවනු ඇත. පරම පියා හා සමාන වීමේ තත්වයමය වේ. පාඨය වහ රේමි එනම් අපූරුයි මගේ මහිමය නම් අලෞකික කෝල්මත්භාවය පවත්වා ගන්න. එවිට ඔබේ මනස සහ සිරුර නොනවත්වා ස්වභාවික ලෙස නර්තනය කෙරේවි. ඕම් ශාන්ති.